ආයුබෝවන් අපේ 4 ශ්‍රේණියේ චුටි දුවල පුතාලට අපි දැන් ළමයි මීට කලින් වීඩියෝ දෙකකින් හම්බුණා සිංහල ප්‍රශ්න පත්‍රය සහ ගණිතයේ ප්‍රශ්න පත්‍රය. අද තියෙන පුතේ අපිට ඊළඟට අපි දීපු පරිසරය සම්බන්ධ විෂය ප්‍රශ්න පත්‍රය. දැන් බලන්න ඔයාලා හැමෝම අතේ තියෙන්න ඕනේ 4 ශ්‍රේණිය අපහා පරිසරය සතිය 1 අපේ ආහාර 1 පාඩම් පත්‍රය. මම ආයි කියන්නම්. දැන් ඔයාලා ගාව තියෙන්න ඕනේ 4 ශ්‍රේණියේ අපහා පරිසරය සතිය 1 අපේ ආහාර 1 පාඩම් පත්‍රය. අපි දැන් මේක තියෙන පාඩමක් මේ ප්‍රශ්න ආකාරයට දුන්නට මේකේ තියෙන පුතේ අපේ ආහාර කියන පාඩම. මේකේ තියෙන අපේ ආහාර කියන පාඩම මේ ප්‍රශ්න පත්‍රයේ තමයි පාඩම් පත්‍රයේ තියෙන ප්‍රශ්න වලට පිළිතුරු අපි ලියනකොට අපිට සම්පූර්ණයෙන්ම මේ පාඩම ප්‍රශ්නෝත්තර ආකාරයෙන් සම්පූර්ණ කරගන්න පුළුවන්. අපි පුතේ දැන් මේකේ තියෙන අපෙන් අහලා තියෙන ප්‍රශ්න වලට අපි එකින් එක උත්තර ලියමු. දැන් මම ඔයාලත් එක්ක මේක සාකච්ඡා කරනකොට ඔයාලත් පුතේ මාත් එක්කම මේ උත්තර ටික ලියන්න ලෑස්ති වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලත් දැන් මේ ප්‍රශ්න පත්‍රය නැත්නම් මේ පාඩම් පත්‍රයේ සහ පැන්සලක් මකන කෑල්ලක් ඔයාලත් දැන් තියෙන්න ඕනේ. හැම වෙලේම අපි දැන් සාකච්ඡා කරනකොට අපි ප්‍රශ්න වලට උත්තර ලියනකොට පුතේ මේ වැඩසටහනේ හැම වෙලේම ඔයාලා සූදානම් වෙන්න ඕනේ. මම දීපු පාඩම් පත්‍රයේ හෝ ප්‍රශ්න පත්‍රයේ සහ පැන්සල මකන කෑල්ලත් එක්ක හැම වෙලේම ලියන්න පහසු විදිහකට වාඩි වෙලා තමයි මේකට සූදානම් වෙන්න ඕනේ. අපි පුතේ මේක කරන්නේ ඉස්කෝලේ නිවාඩු දීපු නිසා, පන්ති පවත්වන්න බැරි නිසා ඒ ඉස්කෝලේ පාඩමක් කරන ආකාරයටම අපි ඉස්කෝලේත් පාඩම් කරන්නේ කතා කරන ගමන් ලියනවනේ පන්තියේදී. ඒ ආකාරයටම තමයි අපිට මේකත් අපි මේ පාඩම මේ වගේ හැම පාඩමක්ම කතා කරන්නේ. හරි. අපි බලමු පළවෙනි ප්‍රශ්නය. දැන් පුතේ මේකේ දීලා තියෙනවා පළවෙනි ප්‍රශ්නේ මම කියවනවා. දැන් ඔයාලා මම කියවනකොට ඔයාලා තමන්ගේ අතේ තියෙන ඒ පාඩම් පත්‍රයේ ඒ ප්‍රශ්නේ මාත් එක්කම කියවන්න. අංක 1 මිශ්‍ර ආහාර වේලක් නොගන්නා අයෙකු තුල දැකිය හැකි ලක්ෂණ 6ක්. මේකේ තියෙන්නේ පළවෙනි එක මිශ්‍ර ආහාර වේලක් නොගන්නා අයෙකු තුල දැකිය හැකි ලක්ෂණ 6ක් ලියන්න කියලා තියෙනවා. එතකොට අපි දන්නවා දැන් මිශ්‍ර ආහාර වේලක් කියලා කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය සියලුම පෝෂණ කොටස් අඩංගු වන ආහාර වේලකට. මිශ්‍ර ආහාර වේලක් කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය වන සියලුම පෝෂණ කොටස් අඩංගු වන ආහාර වේලකට අපි කියනවා මිශ්‍ර ආහාර වේලක් කියලා. එතකොට අපිට මේ වගේ ආහාර වේලක් නොගන්න කෙනෙකුගේ ශරීරයේ දැකිය හැකි ලක්ෂණ තමයි ශරීරයේ පමණක් නෙවෙයි යාගේ හැසිරීමේ පවා දැකිය හැකි ලක්ෂණ 6ක් තමයි අපෙන් අහන්නේ. අපි දැන් පුතේ මේ ලක්ෂණ 6 එකින් එක ලියමු. ලියන ගමන් අපි ඒවා කතා කරමු. ලියන පුතේ මේක පළවෙනි එක අංක 1 අපි මේකේ තිත් දාලා තියෙනවා, තිත්තිරි දාලා තියෙනවා. මුලින්ම ලියන්න අපි මෙහෙම ලියමු. අලස බව. පළවෙනි එක අලස බව. අලස බව කියන්නේ මේකේ අපි මේ මොන වැඩක් කරන්න ගියත් කම්මැලි ගතියක් දැනෙනවා සමහර වෙලාවට. අපි එළියේ සෙල්ලම් කරන්න ගියත්, පාඩම් කරන්න ගියත්, ඉස්කෝලේ වැඩක් කරන්න ගියත් අපිට හරිම සමහර දවස්වලට මේ ඇඟේ තියෙන අප්‍රාණික ගතියකුත් එක්ක කම්මැලි ගතියක් දැනෙනවා. එතකොට මේ කම්මැලි ගතිය මෙතන දැනෙන්නේ අපි નિયમિત ආකාරයට මිශ්‍ර ආහාර වේලා නොගැනීම නිසා. ඒ ආහාර නොගැනීම නිසා ඒ අවශ්‍ය පෝෂණ කොටස් නොලැබීමෙන් අපේ ශරීරයට දැනෙන අමුතු කම්මැලි ගතියක්. එහෙනම් අපි ලියව පළවෙනි එක අලස බව, කම්මැලි ගතිය. දෙවෙනි එක අපි ලියමු. ඊට යටින් ලියන්න දෙවෙනි තිත කෙලින් නිදිබර ගතිය. මාත් එක්කම ඔයාලා ලියාගන්න මේක. නිදිබර ගතිය. දැන් ඔයාලට පුතේ මම ලියන එක පේනවනේ බෝඩ් එකේ නේද? වීඩියෝ උනත් මේක පේනවා හොඳට. හරි. දෙවෙනි එක නිදිබර ගතිය. නිදිබර ගතිය කියලා කියන්නේ අපිට සාමාන්‍යයෙන් නිදිබර ගතිය දැනෙන්නේ රාත්‍රී කාලේට. රාත්‍රී කාලේ නිදිබර ගතිය දැනීම
ඒක සාමාන්‍ය දෙයක්. ඒක දැනෙන්න ඕනේ. ඒක නිරෝගී පුද්ගලයාගේ ලක්ෂණයක්. හැබැයි දවල් කාලේ උදේ කාලේ නිතරම අපිට වැඩක් කරන්න ගියත් නිදිබර ගතියක් දැනෙනවනම් මොනවා හරි දෙයක් ලියන්න ගියත් නිින්ද යනවනම් රුපියල් වාල්ලා නිින්ද යනවනම් මොනවා හරි වැඩක් කරගවමුනොත් ඒ මහන්සියෙන් විශාල නිදිබර ගතියක් හැම වෙලෙම දැනෙනවනම් ඒක පෝෂණ ඌනතාවයක්. පෝෂණ ඌනතාවයක් කියන්නේ අපි ගන්න ආහාර වේලේ කුමක් හෝ අඩුපාඩුවක්. ඒ කියන්නේ මිශ්‍ර ආහාර වේලක් නොගැනීම නිසා ඇතිවන තත්ත්වයක්. පැහැදිලි නේද නේ පුතේ? හරි. අපි දැන් බලමු ඊළඟට තුන්වෙනි එක බලමු. තුන්වෙනි අපි ලියමු නිතර උදරාබාධ සෑදීම. සෑදීම. හරි. එතකොට පුතේ මේකේ තුන්වෙනි එක තමයි නිතරම උදරාබාධ සෑදීම. උදරාබාධ කියන්නේ අපි උදරය කියන්නේ අපේ කුස නැත්තම් බඩ. සමහර ළමයි ඉන්නවා නිතර මේ බඩේ අමාරුව කියලා කියනවා. බඩ රිදෙනවා කියනවා. බඩ දැවිල්ල කියලා කියනවා. ඒ වගේ නොයෙක් රෝග නිතර මේක දවස ගානේ හැම වෙලෙම කොයි විදිහේ බැලුවා කෑම වේලක් නිකන් මොන හරි පොඩි කෑමක් ගත්තා උදේ වරුවට එක එක උදරාබාධ හැදෙනවා. මේකටත් එක හේතුවක් තමයි මේ මිශ්‍ර ආහාර වේල නොගැනීම. එහෙනම් මිශ්‍ර ආහාර වේලක් නොගැනීම නිසා අපිට දැනෙනවා අලස බව, නිදිබර ගතිය, නිතර උදරාබාධ සෑදීම. තව තුනක් ලියන්න තියෙනවා. ඒ තුන ලියනකොට මම මේ බෝඩ් එකේ ඉඩමදි නිසා මම දැන් මේ බෝඩ් එකේ මේ තුන මකනවා. අපි ඊළඟ තුනත් කතා කරමු මොනවද කියලා. හරි. ඊළඟ එක අපි ලියමු දැන් අක්‍රමවත් මල පහ කිරීම. අපි උදේ මල පහ කිරීම කියන්නේ අපි වැසිකිළිය යන උදේට නේ. පාසල් යන කලින්ම යනවා. සාමාන්‍ය පුතේ අපි ගොඩක් වෙලාවට අපේ මේ වැසිකිළියම නැත්තම් මල පහ කිරීම ශරීරයේ එක්තරා ක්‍රමයක් අනුව. ඒක බොහෝ වෙලාවට මේක උදේ වගේ තමයි අපි සිද්ධ කරන්නේ. සමහර අය ඉන්නවා මේකේ කිසිම ක්‍රමවත් බවක් නැහැ. එක්කෝ දවසට දෙතුන් පාරක් යනවා. සමහර දවස්වල යන්නෙම නැහැ. සමහර වෙලාවට දවස් කීපයක් ඉන්නවා මල පහ කරන්නේ නැතුව මේ වගේ අක්‍රමවත් විදියට. ඒතර ඒ අක්‍රමවත් විදියට මල පහ කිරීමත් නැත්නම් අක්‍රමවත් විදියට වැසිකිළියාම අපේ ශරීරයේ තියෙන පෝෂණ ඌනතාවයක් නිසා සිදුවෙන දෙයක්. අපේ ශරීරයේ කියන්නේ මිශ්‍ර ආහාර වේලක් නොගැනීම නිසා තමයි මේ වගේ දේවලුත් අපිට සිද්ධ වෙන්නේ. අක්‍රමවත් වැසිකිළියාම නැත්නම් අක්‍රමවත් මල පහ කිරීම. හරි. අපි දැන් ඊළඟ ලියමු පස්වෙනි එක අතපය වේදනාව. නැත්නම් අතපය කැක්කුම කියලා ලියන්නත් පුළුවන් නේ. අතපය වේදනාව. මේකෙන් කියන්නේ පුතේ මොකද්ද? ඒ කියන්නේ අපිට මේ ශරීරයේ නිකන් අපේ අතපය කියන අපි නිතරම ක්‍රියාත්මක කරන අපේ ශරීරයේ අවයව මෙවැනි නිකන් මේ හන්දි තියෙන දැන් එහෙම කැක්කුම එනවා. හිටගෙන ඉන්න ගියාම ටිකක් වෙලා කකුල් දෙක කැක්කුම හැදෙනවා. මොන හරි දෙයක් ලියන්න ගියාම අත කැක්කුම හැදෙනවා. ඒ වගේ ශරීරයේ ඒ ක්‍රියාත්මක වෙන්නේ අතපය වගේ අංගවල එක එක වේදනා මතුවෙනවා නිතරම. වැඩක් කරන්න ගියත් හරි කම්මැලි අතපය කැක්කුම හින්දා. ඒකටත් එක හේතුවක් තමයි මේ මිශ්‍ර ආහාර වේලක් නොගැනීමෙන් ශරීරයේ පෝෂණය ශරීරයට නිසි පෝෂණයක් නොලැබීම. හරි. අපි අවසානික ලියමු වමනය යාම. වමනය යාම. වමනය යාම කියන්නේ සමහර අය ඉන්නවා උදේට නැගිට්ටාම මේ බඩේ අමුතු දේවල් සිදු වෙලා නිකන් බඩ පෙරලිලා වගේ දේවල් දැනිලා වමන යනවා. ආය පොඩි ආහාරයක් ගත්තත් වමන යනවා. ආය සාමාන්‍ය දවල්ට මොනවා හරි දෙයක් අපි හිතමු අමතර ආහාරයක් ගත්තාම ඒ වගේ හැම වෙලෙම බඩ දැවිල්ලත් එක්ක බඩ වමන යාම වගේ ස්වභාවයක් දැනෙනවා. ඒකටත් එක හේතුවක් තමයි මේ අක්‍රමවත් නැත්නම් මිශ්‍ර ආහාර වේලක් නොගැනීම. ඒතර පිටින් මේ මිශ්‍ර ආහාර වේලක් නොගැනීම නිසා අපිට ගොඩාක් අපේ ශාරීරික රෝගාබාධ තියෙනවා.
දැන් අපි දන්නවා අපේ රටේ ගොඩාක් මේ අයට තියෙන රෝගයක් තමයි මේ දියවැඩියාව. මේ දියවැඩියාව වගේ දේවල් පුතේ හැදෙන්නේ මිශ්‍ර ආහාර වේලක් නොගැනීම නිසා. දැන් අපේ රටේ මිනිස්සුන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් මේක දියවැඩියාව. දියවැඩියාව වගේ අර බෝ නොවන රෝග කියලා අපි අහලා තියෙන්නේ. අන්න ඒ වගේ බෝ නොවන රෝග වලට විශාල ප්‍රශ්නයක් තමයි අපි ගන්න ආහාර රටාවේ ගොඩාක් ලොකු වෙනස් වීම. දැන් ඉස්සර කාලේ අපේ රටේ හිටපු හොඳ මේ ශක්තිමත් මිනිස්සු එයාලා හොඳ පෝෂණ කොටස් සහිත ආහාර වේලක් ගත්තා. එයාලා ගොඩාක් තමන්ගේ ආහාර හදාගත්ත තමන් ගෙවත්තෙන් හෝ තමන්ගේ අවට ඒ කාලේ ලොක්ෂාල් කැලෑ වගේ තිබ්බා, පලාටියක් හොයාගන්න පොල් ඒ වගේ හැමදේම තිබ්බා. නමුත් අද අපි හැමදේම ගන්න කඩේ වෙළඳසැලෙන්. ඉතින් වෙළඳසැලෙන් ගන්නකොට අපිට අර නියම ස්වභාවික ආහාරයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් බලපානවා මෙන්න මේ අපි කියපු දේවල් අපිට ශරීරයට සිද්ධ වෙන්නේ. හරි. එතකොට දැන් අපි පළවෙනි ප්‍රශ්නේ මේ විදිහට කතා කරුවා. මිශ්‍ර ආහාර වේලක් නොගන්නා අයෙකු තුළ දැකිය හැකි ලක්ෂණ 6ක් ලියන්න. මම නැවතත් ඔයාලට කියනවා මේ ලක්ෂණ 6 ඔයාලා දැන් ලියාගත්තු එක හොඳට බලන්න. මම මේ කියපුවා දැන් ඔයාලා හරියට ලියාගෙන තියෙනවද බලන්න. බැරි වෙලා හරි කෙනෙකුට ලියාගන්න බැරි වුණොත් මේක දැන් වීඩියෝ එකක් විදිහට යන්නේ. ඔයාලට පුළුවන් චුට්ටක් නවත්තලා මේ බෝඩ් එක ඔයාලගේ වීඩියෝ එකකින් පේනවා. ඒක දිහා බලාගෙන ලියාගන්න පුළුවන්. ලියලා මේවා ලියලා විතරක් බෑ. මේ අපේ ආහාර පාඩම කියන්නේ මේ අපේ ජීවිතේටම ගොඩක් හොඳ පාඩමක් මේක. මොකද අපිට ගොඩාක් ලොකු ප්‍රශ්න ඇති වෙන්නේ අපේ ආහාරත් එක්ක. අපි ආහාර හරියට නොගත්තොත් අපිට කිසිම දෙයක් හරියට කරගන්න හරියට ඉගෙන ගන්න බෑ. හරියට සෙල්ලම් කරන්න බෑ. යාළුවොත් එක්ක විනෝද වෙන්න බෑ. කිසි දෙයක් කරන්න බෑ. ඒ නිසා මේ ආහාර කියන්නේ අපේ ජීවිතේ අංක 1. හරි. මම ආයෙත් පාරක් දැන් පළවෙනි ප්‍රශ්නේ ඒ කාරණා 6 කියන්නම්. පළවෙනි එක අපි ලිව්වා අලස බව. දෙවෙනි එක අපි ලිව්වා නිදිබර ගතිය. තුන්වෙනි එක අපි ලිව්වා නිතර උදරාබාධ සෑදීම. හතරවෙනි අපි ලිව්වා ඊළඟ පේජ් පැත්තෙන් අක්‍රමවත් මල පහ කිරීම. බෝඩ් එකේ තුවාල දැන් පේනවා ඒක. ඊළඟ අපි ලිව්වා අතපය වේදනාව. අපි අවසානයේ ලිව්වා වමනය යාම. ඒතර පුතේ මෙන්න මේ දේවල් අපිට ලැබෙන්න අපේ ශරීරයට හැදෙනවා මිශ්‍ර ආහාර වේලක් නොගැනීම නිසා. අපි දැන් බලමු අංක 2 ප්‍රශ්නේ. මම දැන් බෝඩ් එකේ මපනවා. ඊළඟ ප්‍රශ්නෙට උත්තර ලියන්න සූදානම් වෙන්න දැන්. හරි. ඊළඟට ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මම ප්‍රශ්නේ කියවන්නම් දැන්. පෝෂ්‍යදායී ආහාර වේලක අඩංගු විය යුතු ආහාර වර්ග 6ක් දක්වන්න. පෝෂ්‍යදායී ආහාර වේලක අඩංගු විය යුතු ආහාර වර්ග 6ක් දක්වන්න. අපි දැන් මේ 6 ලියන ගමන් කතා කරමු. ලියා ගන්න මාත් එක්කම පළවෙනි එක ලියා ගන්න බත්. දෙවෙනි එක ලියා ගන්න පලා වර්ගයක්. තුන්වෙනි අපි ලියමු වර්ණ දෙකක එළවලු. අපි ඉස්සරහට මේ තුන කතා කරලෙමු. කතා කරලා ඊළඟට අපි ලියමු. හරි. මේ තියෙන්නේ මොකද්ද? පෝෂ්‍යදායී ආහාර වේලක අඩංගු වේ යුතු දේවල් ආහාර වර්ග. පළවෙනි එක බත්. බත් කියන්නේ පුතේ අපේ මේ රටේ සිංහල මිනිස්සුන්ගේ ප්‍රධානම ආහාරය. ඒතර අපි හැම වෙලේම අපි තුන් වේලටම ගොඩක් වෙලාට කන්නේ බත්. බත් කියන්නේ හොඳ පෝෂණ කොටස් සහිත ආහාරයක්. මේක වැඩිපුරම තියෙනවා පිෂ්ටේ වගේ දේවල්. හරි. පළවෙනි මොකද අපි කිව්වේ බත්. දෙවෙනිට අපි ලිව්වා පලා වර්ගයක්. පලා වර්ගය කියන්නේ අපේ ආහාර වේලට පුතේ අපි ප්‍රධාන ආහාරය අපේ බත් පිඟානේ ප්‍රධාන කොටස බත්. ඒකට අපි මිශ්‍ර කර ගන්න ඕනේ පලා වර්ගයක්, කොළ జాතියක්. අපේ ඔය ගෙවත්තේ හැදෙන මුකුණු වෙන්න, ගොටු කොළ, ඒ වගේ පලා වර්ගයක් අපි අනිවාර්යයෙන්ම කතුරු බුරුංග කොළ වගේ අපිට පලා වර්ග ලේසියෙන් හොයාගන්න පුළුවන්. එහෙනම් පලා වර්ගයක් අපේ බත් පිඟානේ තියෙනුනේ හැම වෙලේකම. ඊළඟට තියෙන්නේ වර්ණ දෙකක එළවලු. වර්ණ දෙකක කිව්වම පුතේ අපි දන්නවා එළවලු වර්ග තියෙන විවිධ වර්ණ. කොළ පාට එළවලු බොහෝ වෙලාවට තියෙනවා, කහ පාට එළවලු තියෙනවා.
දැන් කොළ පාට එළවලු ගත්තාම මොනවද තියෙන අපිට? ඔය වැටකොළු වගේ දේවල්, පතෝල, ඊට පස්සේ දඹල වගේ දේවල් කොළ පාට එළවලු. ඊළඟට අපි ගත්තොත් එහෙම කහ පාට ඒවා. වට්ටක්ක වගේ දේවල් කහ පාට එළවලු. එතකොට මේ කොළ පාට එළවලු වලින් ලැබෙන පෝෂණ ගුණයට වඩා ටිකක් වෙනස් කහ පාට එළවලු වලින් ලැබෙන පෝෂණ ගුණය. විටමින් වර්ග වල පොඩි වෙනස්කම් තියෙනවා. එහෙනම් අපි මේ වර්ණ දෙකක එළවලු පාවිච්චි කරන්න ඕනේ අපේ බත් එකකට. එතකොට මෙතන අපි කිව්වා බත් පලා වර්ගයක් වර්ණ දෙකක එළවලු. අපි මේකට දැන් 3ක් ලිව්වා. තව 3ක් ලියන්න තියෙනවා. ඒ 3 මම ලියන්න මේ ටික මකනවා. මකලා අපි ටික ලියමු. මොකද පුතේ මට බෝඩ් එක ඉඩමදි නිසා. හරි. අපි ඊළඟ 3 ලියමු. ඊළඟ එක ලියන්න 4 වෙනි එක මස් මාළු බිත්තර කරවල මම ඉතුරු එක මෙතන යටින් ලියනවා මට ඉඩ මදි නිසා බිම්මල්. එතකොට පුතේ මේ තියෙන්නේ ගොඩාක් මෙතන මේ බිම්මල් හැරුණාම අනිත් සියලුම දේවල් සත්ව ආහාර. මස්, මාළු, බිත්තර, කරවල ඒ වගේ දේවල් සත්ව ආහාර. මේ සත්ව ආහාර වර්ගයකුත් අපේ බත් පිඟානේ නැත්නම් අපි ගන්න ආහාර වේලකට අඩංගු වෙන්න ඕනේ. ඒවා කන්න අකමැති කට්ටිය ඉන්නවනේ යාළුවෝ සුදුසු දෙයක් මොකද්ද? බිම්මල්. මොකද මේ මස් මාළු බිත්තර කරවලින් ලැබෙන හා සමාන පෝෂණ ගුණයක් අපිට බිම්මල් වලින් ලබා ගන්න පුළුවන්. හරි. එතකොට මේ මස් මාළු බිත්තර කරවල බිම්මල් වලින් එකක් මොනවා හරි එකකුත් අපේ බත් පිඟානේ අඩංගු වෙන්න ඕනේ. ඊළඟට අපි ලියන්න ඕනේ අංක 5 වෙනි ලියමු මාෂ භෝග. මාෂ භෝග. මාෂ භෝගයක් අපි මේකට අඩංගු වෙන්න ඕන. මාෂ භෝගයක් කියලා කියන්නේ අපිට දැන් මොනවද මේ පරිප්පු, කව්පි, මුං ඇට වගේ දේවල් තියෙනවනේ. අන්න ඒ වගේ. ඒ කියන්නේ මේ ශාකමය ප්‍රෝටීන් ලැබෙන ආහාර තියෙනවා. පරිප්පු, මුං ඇට, කව්පි වගේ දේවල්. හරි. ඊළඟ අපි ලියමු මේකට තව දෙයක් අඩංගු වෙන්න ඕන අපේ ආහාර වේලට පළතුරු. අපි පුතේ පළතුරු ගන්නේ බත් එකක් සමග නෙමේ. බත් එක කාලේ ඉවර වෙලා අපි අතුරුපස විදියට මොනවද ගන්නෙ? පළතුරු වර්ගයක් කනවා. එතකොට මේ අපි කියපු දේවල් 6 හොඳ පෝෂ්‍යදායී ආහාර වේලකට අඩංගු වෙන්න. අපි නැවත පාරක් කියමු මේ පෝෂ්‍යදායී ආහාර වේලට අඩංගු වෙන්න ඕන දේවල්. අපි මුලින්ම ලියුවා මොකද්ද? බත්. මුලින්ම ලියුවා මොකද්ද? බත් ලියුවා. දැන් මම ඔයාලා ලියපු ඒවා දැන් බලන්න ලියුවේ හරියද කියලා. බත්. අපි ඊළඟට ලියුවා පලා වර්ගයක්. පලා වර්ගයක් අඩංගු වෙන්න ඕනේ. ඊළඟට අපි ලියුවා වර්ණ දෙකක එළවලු. ඊළඟට අපි ලියුවා වර්ණ දෙකක එළවලු. ඊළඟට අපි ලිව්වා මස්, මාළු, බිත්තර, කරවල, බිම්මල් වගේ දේවල් වලින් මොනවා හරි එක දෙයක්. ඊළඟට අපි ලිව්වා මාෂ භෝගයක්. මාෂ භෝගයක් කියන්නේ පරිප්පු, කව්පි, මුං ඇට වැනි ඇට වර්ග වලින් එක වර්ගයක් තියෙනවා. ඊළඟට ඒ ආහාර වේල අරන් ඉවරලා අපි අතුරුපස විදියට හොඳ පළතුරක් කන්න ඕනේ. එතකොට මේ දේවල් හය තමයි අපිට හොඳ පෝෂ්‍යදායී ආහාර වේලකට අඩංගු වෙන්න ඕන. හරි. අපි දැන් මේක මකමු. මකලා අපි බලමු ඊළඟට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. හරි. තුන්වෙනි එකේ තියෙන්නේ ආහාර වලින් අපේ සිරුරට ලැබෙන ප්‍රධාන දේවල් 3ක් ලියන්න. ආහාර වලින් අපේ සිරුරට ලැබෙන ප්‍රධාන දේවල් 3ක් තියෙනවා. අපි දැන් මේ 3 ලියමු බලන්න. ලියන පළවෙනි එක පළවෙනි විතර වල ලියන්න ශරීර ශක්තිය වර්ධනය වීම. ශරීර ශක්තිය වර්ධනය කියන්නේ මහ ප්‍රාණද
වර්ධනය වීම. ඔන්න අපිට හොඳ ආහාර වලින් ලැබෙන එක දෙයක්. ශරීර ශක්තිය අපිට ඕන වෙනවා. මොකටද ශක්තිය ඕන වෙන්නේ? දුවන්න, පනින්න, සෙල්ලම් කරන්න, පාඩම් කරන්න, අකුරු ලියන්න. ඔය හැම දෙයකටම අපිට වෙන ශක්තිය. එහෙනම් අපිට මේ ශක්තිය ලැබෙන්නේ මොනවෙන්ද? හොඳ පෝෂ්‍යදායී ආහාර වලකින් අපිට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. අපිට ආහාර වලින් ලැබෙන තව ප්‍රධාන දෙයක් මොකක්ද? දෙවෙනි එක ලෙඩ රෝග වලින් ආරක්ෂාව. ලෙඩ රෝග වලින් කියන එක වචනේ ලියන්න. රෝග වලින් ආරක්ෂාව. එතකොට පුතේ අපිට මේ ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම ලැබෙන්නේ අපි ගන්න ආහාර වේලකින්. දැන් සමහර අය මම කියලා දෙනවා ලෙඩ වලින් ආරක්ෂාවට බෙහෙත් ඕන කියලා. බෙහෙත් ඕන වෙන්නේ ලෙඩ වලින් ආරක්ෂා වෙන්න නෙවෙයි. බෙහෙත් ඕන ලෙඩක් හැදුනම ඒකෙන් සනීප වෙන්න. නමුත් ඒ ලෙඩේ හැදෙන්න කලින් අපේ ශරීරයේ නිරෝගී පවත්වා ගන්න තමයි ආහාර අපිට ඕන වෙන්නේ. ඒ නිකන් ආහාර නෙවෙයි හොඳ පෝෂ්‍යදායී ආහාර. එහෙනම් හොඳ පෝෂ්‍යදායී ආහාර අපි ගන්නවා නම් අපිට ලෙඩ රෝග වැළඳීමත් ඉතා අඩුම වෙලා අපි හොඳ ශක්තිමත් නිරෝගී පුද්ගලෙක් බවට පත් වෙනවා. ඊළඟ අංක 3ට අපිට ලැබෙනවා අපේ ශරීරයට ආහාර වලින් මොකද්ද? ශරීරය වර්ධනය වීම. වර්ධනය වීම. මොන පුතේ අපිට ලැබෙන තුන්වෙනි දේ ආහාර වලින් ශරීරය වර්ධනය වෙනවා. මේක බොහෝ වෙලාවට වෙන්නේ ඔයාලා පුංචි ඔයාලා 4 පන්තිෙන් තා පුංචි ළමයි ඔයාලගේ ශරීරය අපිට වැඩි දවසින් දවස වේගයෙන් වර්ධනය වෙනවා. උස යනවා, මහත් වෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. අතපය හොඳට වැඩෙනවා. ඒ වගේ දේවල් වෙනවා. එතකොට පුතේ ඔයාලගේ ශරීරය දවසින් දවස වර්ධනය වෙන්නේ නිකන් නෙවෙයි ආහාර වලින්. එහෙනම් හොඳ පෝෂණ ගුණයෙන් යුතු ආහාර වේලක් ඔයාලා ගන්නවනම් ඔයාලා හොඳ ලස්සන හැඩ සිරුරක් ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් නැවත පාරක් බලමු. ආහාර වලින් අපේ සිරුරට ලැබෙන ප්‍රධාන දේවල් තුනක් තියෙනවා. ඒ තුන මොනවද? අපි ආයෙ පාරක් කතා කරමු. පළවෙනි එක ශරීර ශක්තිය වර්ධනය වීම. අපේ ශරීරයට ශක්තිය ලැබෙනවා. දෙවෙනි එක ලෙඩ රෝග වලින් ආරක්ෂාව. ඒ කියන්නේ අපේ ශරීරය ලෙඩ රෝග නොවැළඳී ආරක්ෂා කරගන්නත් මේ ආහාර වලට පුළුවන්. තුන්වෙනි එක ශරීරය වර්ධනය වීම. ඒ කියන්නේ ශරීරයේ දවසින් දවස ලොකු වෙනවා. වැඩෙනවා. ඒතර මේ වැඩිවීමට හේතු වෙන්නේ මොකද්ද? හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක්. හරිද? අපි දැන් එතකොට තුන්වෙනි ප්‍රශ්නේ අපි කතා කරුවා. අපි දැන් ඊළඟට බලමු හතරවෙනි ප්‍රශ්نين අපි මොනවද අහන්නේ කියලා අපි ඒක බලමු. මම බෝඩ් එකේ මපනවා ඊළඟ ප්‍රශ්නෙට යන්න අවශ්‍ය නිසා. හරි. අපි දැන් බලමු හතරෙන් අපෙන් අහනවා පහත දේවල් අපේ සිරුර ලබා දෙන පෝෂ්‍ය පදාර්ථ මොනවාදයි දක්වන්න. පහත දේවල් අපේ සිරුර ලබා දෙන පෝෂ්‍ය පදාර්ථ මොනවාදයි දක්වන්න. හරි. පළවෙනි එක තමයි ශරීර ශක්තිය. එතකොට මේ ශරීර ශක්තිය ලබා දෙන පෝෂ්‍ය පදාර්ථයක් තියෙනවා. පෝෂණ කොටසක් තියෙනවා. ඒ පෝෂණ කොටස අපි ගන්න ආහාර වලින් ලැබෙන එක්තරා පෝෂණ කොටසක්. එහෙනම් අපි ශරීරයට ශක්තිය ලබා දෙන පළවෙනි පෝෂණ කොටස තමයි කාබෝහයිඩ්‍රේට්. මොකද්ද? කාබෝහයිඩ්‍රේට්. ලියා ගන්න දැන් ඔයාලා මාත් එක්කම ශරීර ශක්තිය ලබා දෙන පෝෂ්‍ය පදාර්ථය carbohydrate. carbohydrate. අපි මේකටම කියනවා පිෂ්ඨය කියලා කියනවා. එතකොට මේ පිෂ්ඨය කියවහම මේකේ මේ පිෂ්ඨය සහ සීනි ඔක්කොම අඩංගු වෙලා තමයි මේ carbohydrate කියලා කියන්නේ. මේකෙන් තමයි අපේ ශරීරයට ශක්තිය ලැබෙන්නේ. මීට අමතරව පුතේ ශක්තිය ලැබෙන්න තව අපි පාවිච්චි කරනවා මේ ලිපිඩ නැත්තම් මේද වගේ දේවල් වලින් අපේ ශරීරයට අවශ්‍ය ශක්තිය
ලැබෙනවා. නමුත් ශක්තිය ලැබෙන ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථය කාබෝහයිඩ්‍රේට්. ඊට පස්සේ දෙවෙනි එකට අපෙන් අහනවා ශරීරයේ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න අපිට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථය මොකක්ද කියලා. හරි. එහෙනම් අපේ ශරීරයේ ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්නේ කවුද? විටමින්. විටමින් වගේම තවත් කෙනෙක් උදව් කරනවා කවුද? ඛනිජ ලවණ. විටමින් හා ඛනිජ ලවණ. හරි. එතකොට අපේ ශරීරයට අවශ්‍ය ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථය තමයි විටමින් හා ඛනිජ ලවණ. මේවා හොඳට ගත්තාම අපේ ශරීරයට නිසිලසම ලැබුණාම අපේ රෝග හැදීම ගොඩාක් අඩු වෙනවා. සමහරවිට හැදෙන්නෙම නැති වෙන්න පුළුවන්. හරි. ඊළඟ ශරීරය වර්ධනය කරන පෝෂ්‍ය පදාර්ථය මොකක්ද? ශරීරය අපේ දවසින් දවස වර්ධනය වෙන්නේ කවුද? කවුරු නිසාද? ප්‍රෝටීන්. හරි. ඔන්න අපි මේ උත්තර තුන ලිව්වා. අපි ආයෙ පාරක් බලමු මොකක්ද ලිව්වේ කියලා. දැන් මම ඔයාලා ලිව්වනම් නැවත පාරක් බලන්න මම කියනකොට පහත දේවල් අපේ සිරුරට ලබා දෙන පෝෂ්‍ය පදාර්ථ මොනවාදයි දක්වන්න. මුලින්ම තියෙන ශරීර ශක්තිය. ශරීර ශක්තිය ලබා දෙන්නේ කාබෝහයිඩ්‍රේට් එහෙම නැත්නම් පිෂ්ඨය. ඊළඟට ශරීරයේ ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්නේ කවුද? විටමින් හා ඛනිජ ලවණ. ඊළඟට මේ අපේ ශරීරයේ වර්ධනය කරන්නේ කවුද? ප්‍රෝටීන්. ඒතර පුතේ මේ තුනම අපිට අවශ්‍ය වෙනවා අපේ ශරීරයේ නිස්ලෙස පවත්වා ගන්න. ශරීරයේ ශක්තිය ලබා දෙනවා. ශරීරයේ ලෙඩ රෝග වලින් ආරක්ෂා කරනවා. ශරීරය වර්ධනය කරනවා. මේ තුනම අපේ ජීවිතයට හම්බුනොත් තමයි අපේ ජීවිතේ ගොඩක් නිරෝගීමත් සතුටුදායක ජීවිතයක් වෙන්නේ. හරි. අපි දැන් ඊළඟට බලමු පස්වෙනි ප්‍රශ්නය. ඒකේ මොනවද කියන්නේ කියලා බලමු දැන්. මම දැන් බෝඩ් එකේ මකනවා. අපි පස්වෙනි ප්‍රශ්නෙට පිළිතුරු ලියමු දැන්. දැන් පුතේ මේක පිළිතුරු ලියනකොට මේක පාඩමක්. ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් නෙවෙයි. ඒ නිසා මේක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ එකෙන් අහනවා පහත පෝෂ්‍ය පදාර්ථ අපේ සිරුරට ලබා දෙන ආහාර වර්ග නම් කරන්න. දැන් අපිට දෙන පෝෂ්‍ය පදාර්ථ වර්ගයක්. මොනවද මේ පෝෂ්‍ය පදාර්ථ? කාබෝහයිඩ්‍රේට්, විටමින්, ඛනිජ ලවණ, ප්‍රෝටීන්. මෙන්න මේ පෝෂ්‍ය පදාර්ථ අපේ සිරුරට ලැබෙන්නේ මොන වගේ ආහාර වලින්ද කියලා තමයි මේ අහන්නේ. මේ පෝෂ්‍ය පදාර්ථ අපේ සිරුරට ලැබෙන්නේ මොන ආහාර වලින්ද? අපි බලමු දැන් මොනවද ඒවා කියලා. මුලින්ම අහලා තියෙනවා කාබෝහයිඩ්‍රේට්. හරි. කාබෝහයිඩ්‍රේට් අපේ සිරුරට ලැබෙන පුතේ මෙන්න මේවා. මොනවද? පිටි සහිත ආහාර. පිටි සහිත ආහාර. පිටි සහිත ආහාර. මොනවද මේ පිටි සහිත ආහාර කියන්නේ? පිටි සහිත ආහාර කියන්නේ අපිට මේ පිටි ගතිය තියෙන බතල ඊට පස්සේ අපි ගත්තොත් පාන් වගේ දේවල්, මඤ්ඤොක්කා වගේ දේවල්, ඒවා මොනවද? පිටි සහිත ආහාර. ඊට පස්සේ අර්ථාපල ඒවා ඔක්කොම පිටි සහිත ආහාර. ආයේ පැණි රස ආහාර මේකට අවශ්‍ය වෙනවා. මොකද මේ ශරීරයේදී පිටි සීනි දෙක ඔක්කොම කලවම් වෙලා තමයි අපේ ශරීරය ශක්තිය ලබා දෙන්නේ. එහෙනම් ඔන්න අපි දන්නවා දැන් ප්‍රෝටීන් සහිත කාබෝහයිඩ්‍රේට් අපේ ශරීරය ලබා දෙන්නේ කවුද? පිටි සහිත ආහාර වලින්. අපේ බත් පිඟානේ ගොඩක් තියෙන මෙන්න මේ ආහාර. බත් පිඟානේ වැඩිම තියෙන බත්නේ. ඊට අමතරව අල වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ අපේ පුතේ ශරීරයට ශක්තිය ගොඩක් අවශ්‍ය වෙනවා. ඒ සියලු ශක්තිය ලබා දෙන්නේ පිටි සහිත ආහාර වලින්. ඊළඟට අපෙන් අහනවා විටමින්. විටමින් වර්ග අපේ ශරීරයේ ලබා දෙන ආහාර මොනවද? විටමින් වර්ග ලබා දෙන අපේ ශරීරෙට මෙන්න මේ අය. කවුද ලබා දෙන්නේ? පළතුරු. අන්න පළතුරු වලින් අපේ ශරීරයට විටමින් රාශියක් ලැබෙනවා. තව කෙනෙක් ලබා දෙනවා කවුද? එළවලු. එළවලු වලින්
අපේ ශරීරයට අවශ්‍ය බොහෝ විටමින් වර්ග ලැබෙනවා. එහෙනම් මතක තියාගන්න අපේ ශරීරයට විටමින් ලබා දෙන්නේ පළතුරු සහ එළවලු. පළතුරු සහ එළවලු. ඒත් පළතුරු කන අපි වර්ගාල කෑම කාලා පස්සේ අතුරුපසක් විදියට බත්ති ගානේ අපේ තියෙන එළවලු වර්ග දෙකක්. පාට දෙක කියලා මතකයි නේද? හරි. ඊළඟට අපිට ශරීර ප්‍රවදයක් අවශ්‍ය වෙන මොනවද? ඛනිජ ලවණ. එතකොට ඛනිජ ලවණ ලබා දෙන්නේ කවුද? ඛනිජ වර්ග පුතේ බොහෝ අඩංගෙන මෙන්න මෙවේ. පලා වර්ගවල. පලා වර්ගවල මොනවද තියෙන්නේ? ඛනිජ ලවණ රාශියක් අඩංගන මුකුණු වෙන්න ගොටුකුල වගේ දේවල් වලින් කතුරු මුරුංග කොළ වගේ දේවල් වලින් අපේ ශරීරයට අවශ්‍ය ගොඩාක් ඛනිජ වර්ග ලබා ගන්න පුළුවන්. ඛනිජ ලවණ වගේ දේවල් ලබා ගන්න පුළුවන් පලා වර්ග වලින්. හරි. අපි ඊළඟට බලමු තව දෙයක් අපෙන් අහනවා. ප්‍රෝටීන්. අපේ ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් ලබා දෙන්නේ කවුද? ප්‍රෝටීන් ලබා දෙන අපිට මෙන්න මේ අය. සත්ව ආහාර. අපි සමහර ආහාර වර්ග ලබා ගන්නවානේ සතුන්ගේ ආශ්‍රයෙන්. සත්ව ආහාර. සත්ව ආහාර කියන්නේ මෙන්න මේ වගේ දේවල්. මොනවද? මස්, මාළු, කිරි, බිත්තර, කරවල වගේ දේවල්. ඒවා තමයි සත්ව ආහාර කියන්නේ. ඒවෙන් අපිට බොහෝ ප්‍රෝටීන් වර්ග ලබා ගන්න පුළුවන්. ඊට අමතරව පුතේ ප්‍රෝටීන් අපිට ලැබෙනවා මේ මාංශ භෝග වලින්. ඒ කියන්නේ පරිප්පු ඊට පස්සේ මුං ඇට කවුපි වගේ දේවල් වලින් බොහෝ ප්‍රෝටීන් වර්ග ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි මේ ප්‍රශ්නේ කතා කරමු. අපි ආයෙ පාරක් බලමු. ලියපු උත්තර මොනවද කියලා. මොකද අපි ඇහුවේ මුලින්ම පහත පෝෂ්‍ය පදාර්ථ අපේ සිරුරට ලබා දෙන ආහාර වර්ග නම් කරන්න. කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් ලබා දෙන්නේ කවුද? පිටි සහිත ආහාර වලින්. දෙවෙනිට ඇහුවා විටමින්. විටමින් ලබා දෙන්නේ කවුද? පළතුරු, එළවලු. පළතුරු සහ එළවලු වලින් අපේ ශරීරයට අවශ්‍ය විටමින් වර්ග ලැබෙනවා. ඊළඟ ඛනිජ වර්ග බොහෝ වෙලාවට ලැබෙනවා පලා වර්ග වලින්. ඒ වගේම තව දෙයක් තියෙනවා මේ ඛනිජ වර්ග කොට අපි කිරි වලිනුත් ලබා ගන්න පුළුවන්. ඊළඟට මොකක්ද අවසානයේ ඇහුවේ? ප්‍රෝටීන්. ප්‍රෝටීන් වර්ග අපේ ශරීරයට ලැබෙන්නේ බොහෝ වෙලාවට සත්ව ආහාර වලින්. එහෙම නැත්නම් අර අපි මෙතන ලිව්වේ නෑ බිම්මල්. ඒ වගේම අපේ ශරීරයට හොඳ ප්‍රෝටීන් ප්‍රමාණයක් ලැබෙනවා. ඊට අමතරව මාංශ භෝග වලින් ශරීරයට ප්‍රෝටීන් ලබා ගන්න පුළුවන්. හරි. අපි දැන් බලමු මේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි පැත්තේ. දෙවෙනි පැත්තේ මුලින්ම සඳහන් වෙනවා 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ දීලා තියෙන එක රූප සටහනක්. අපේ රූප සටහන අනුව දැන් බලන්න මට මේ රූප සටහන දැන් ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ නැත්තම් මේ පාඩම් සටහනේ තියෙනවා. ඒ නිසා මම බෝඩ් එකේ සම්පූර්ණ රූපේ නෙමෙයි රූපේ දල සටහනක් විතරක් අඳිනවා. මෙන්න මේ වගේ තියෙන්නේ. මෙන්න මේ වගේ තියෙනවා නේද? එතකොට පුතේ බලන්න දැන් මේකේ මෙතන තියෙනවා. මේ තියෙන අපි කන බත්ති ගානක් මේ තියෙන්නේ. අපි ප්‍රධාන ආහාර වල කරන බත්ති ගානක් වගේ දෙයක් තමයි මේ තියෙන්නේ. එතකොට පුතේ මේකේ මෙන්න මෙතනින් දාලා තියෙනවා අංක 1 දාලා මෙන්න මෙතනින් ඊතලයක් දාලා මේ මොනවද මේ තියෙන්නේ? මේ තියෙන්නේ එතන බත් එකේ මෙතන තියෙන්නේ මොනවද? අපි කළු පෑනේ බලියම් බලන්න මේක ලියන අපි දෙලි පාන්නේ. අංක 1ට ලියා ගන්න ඔයාලා මාත් එක්ක ලියා ගන්න. ධාන්‍ය හා අල වර්ග. හරි. ඒතර බත් එකේ මෙන්න මේ මෙතන විශාල කියන බත් එකෙන් භාගයක් වගේ අපි ආහාර වලින් භාගයක් වගේ තියෙන්නේ මොනවද? ධාන්‍ය හා අල වර්ග. ධාන්‍ය හා අල වර්ග. ඊට පස්සේ පුතේ මේ පැත්තෙන් සඳහන් වෙනවා 2. ඒකට අපි ලියමු මෙතනින් තියෙනවා තිත්තිර දාලා තියෙනවා. ඊට පස්සේ ඒක ගිතලියක් තියෙන මෙතෙන්ට එතන අපි ලියමු එළවලු
හා පලා වර්ග. එළවලු හා පලා වර්ග මෙන්න මේ කොටසින් පෙන්නුම් කරනවා. ඊළඟට අංක 3 දාලා තියෙනවා මොකද්ද? සත්ව හා ශාක ප්‍රෝටීන්. ඒක අයිති වෙනවා මෙන්න මෙතන තියෙන කොටස. ඊළඟට මෙන්න මෙතන අංක 5 නෑ මෙතන 4 දාලා තියෙනවා නේ. අංක 4ෙන් දැක්වෙනවා මොකද්ද මේක අපි දාමු 2 මෙතන තියෙනවා 3 මෙතනින් තියෙනවා 4. 4ෙන් දක්වන්නේ මොනවද? පළතුරු. මේ තියෙන පළතුරු. ඒතර අංක 5ෙන් දක්වනවා ජලය. ජලයත් අපේ ජීවිතේට ඉතාම අවශ්‍ය දෙයක්. හරි. දැන් පුතේ මෙන්න අපේ හොඳ ආහාර වේලකට අඩංගු වෙන්න ඕන දේවල්. අපේ බත් පිඟානේ තියෙන්න ඕන දේවල් මොනවද අපි ආයෙ පාරක් කතා කරමු බලන්න. අංක 1 අපේ බත් එකේ තියෙන්න ඕනේ ආහාර වේලේ තියෙන්න ඕනේ ධාන්‍ය හා අල වර්ග. ඒතර ධාන්‍ය හා අල වර්ග වලින් අනිවාර්යයෙන්ම මේ වගේ බත් එකේ විශාල ප්‍රමාණයක් තියෙන්න ඕනේ. මේවා තමයි අපේ ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ ධාන්‍ය හා අල වර්ග වලින්. අංක 2ට තියෙනවා එළවලු හා පලා වර්ග. ඒතර පුතේ මේ එළවලු හා පලා වර්ග වලින් අපේ ශරීරය ලැබෙන්නේ මොනවද? එළවලු වලින් ලැබෙනවා විටමින් වර්ග, පලා වර්ග වලින් ලැබෙනවා ඛනිජ ලවණ. සහ විටමිනුත් ලැබෙනවා පලා වර්ග වලින්. එහෙනම් එළවලු හා පලා වර්ග වලින් අපිට ලැබෙනවා විටමින් හා ඛනිජ ලවණ. අංක 3 තියෙන්නේ මොකද්ද? සත්ව හා ශාක ප්‍රෝටීන්. එතකොට මේ අංක 3 තියෙනවා සත්ව හා ශාක ප්‍රෝටීන්. ප්‍රෝටීන් වලින් අපේ ශරීරෙට ලැබෙන්නේ මොනවද? ශරීරයේ වර්ධනය වීම. ඒතර අංක 4ෙන් අයිති වෙනවා බත් පිඟාන අපි කාලේ ඉවර වෙලා අතුරුපසට ගන්නවා පළතුරු. පළතුරු වලිනුත් අපිට ලැබෙනවා විටමින් වර්ග. ඒතර මේ සියලුම දේවල් ඉවර වෙලා අපි ජලයත් යම්කිසි ප්‍රමාණයක් පානය කරනවා. ජලයත් අපේ සිරුරේ නිසි පැවැත්මට ඉතා අත්‍යවශ්‍ය දෙයක්. ඒතර පුතේ මේ තියෙන්නේ මොකද්ද? නියම ආහාර වේලක නැත්නම් මිශ්‍ර ආහාර වේලක එහෙම නැත්නම් හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක අඩංගු වෙන්න ඕන නිසි ප්‍රමාණයක්. නිසි ප්‍රමාණයක්. ඒතර මොකද මේ අපේ ආහාර වේලේ වැඩිම ප්‍රමාණයක් තියෙන්න ඕනේ ධාන්‍ය හා අල වර්ග. ඊළඟට වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ එළවලු හා පලා වර්ග. ඊළඟට සත්ව හා ශාක ප්‍රෝටීන් ටිකක් අඩු ප්‍රමාණයක් තියෙන්නේ. කෑම කාලා අපි පළතුරු ටිකක් කනවා. ඊට පස්සේ ජලය යම් කිසි ප්‍රමාණයක් පානය කළ යුතුයි. ඔක තමයි නියම ආහාර වේලක් කියලා කියන්නේ. හරි. අපි දැන් බලමු 7 වෙනි ප්‍රශ්නේ. අපි දැන් මේ සටහන මකමු. මේක දැන් ඔයාලගේ පාඩම් පත්‍රයේ තියෙනව නේද? මේක රූපෙකුත් එක්ක දාලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි බලමු 7. 7 තියෙනවා මිශ්‍ර ආහාර වේලක් ගන්නා අයෙකු තුල දැකිය හැකි ලක්ෂණ 6ක් ලියන්න. මිශ්‍ර ආහාර වේලක් ගන්නා අයෙකු තුල දැකිය හැකි ලක්ෂණ 6ක්. එතකොට පුතේ අපි මේ ප්‍රශ්න පත්‍රයේ මුලින්ම කතා කරුවා පළවෙනි ප්‍රශ්නේ විදිහට ආයෙ පාරක් බලන්න. මිශ්‍ර ආහාර වේලක් නොගන්නා අයෙකු තුල දැකිය හැකි ලක්ෂණ. ඒ ප්‍රශ්නේම විරුද්ධ එක තමයි මේ තියෙන්නේ. මිශ්‍ර ආහාර වේලක් ගන්නා අයෙකු තුල දැකිය හැකි ලක්ෂණ. එහෙනම් අර කලින් කියපු ලක්ෂණ එකක්වත් තියෙන්න බෑ. එහෙනම් අපි ලියමු නිකන් කීපයක් ලියමු මේකෙන්. එකක් තමයි මොකද්ද? කඩිසර ස්වභාවය, කඩිසර ගතිය. කඩිසර ගතිය. ඒ කියන්නේ පුතේ ඕනෑම වැඩක් කරන්න ගියාට පස්සේ කම්මැලි නැතුව වැඩ කරනවා. ඊටමත් උනන්දුවෙන් කම්මැලි නැතුව වැඩ කිරීමත් හොඳ දෙයක්. ඊළඟට මොකද්ද? ප්‍රබෝධමත් බව.
ප්‍රබෝධමත් බව. ඒ කියන්නේ මොකද්ද? අර නිදිමත ගතියක් නෑ, හැම වෙලෙම සිනාමුසු මූණෙන් හොඳට පිබිදිලා ඉන්නේ, ඕන වැඩ කරන්න හරිම උද්‍යෝගිමත්. සතුටෙන් ඕනෑම වැඩක් කරනවා. ඊළඟ මොකද්ද? තව දෙයක් ලැබෙන අපිට ක්‍රමවත් මල පහ කිරීම. ඒකෙදි පුතේ මේකෙන් අපේ ශරීරය ලැබෙන මොකද්ද? අර අක්‍රමවත් වගේ දේවල් නෙමෙයි, ක්‍රමවත් මල පහ කිරීමක්. ඒකත් අපේ ශරීරයේ නිසි වේලාවකට සිද්ධ වෙනවා, හොඳ ආහාර වේලක් ලැබුණාම. ඊළඟ අපිට ලැබෙනවා තව මොකද්ද? ආහාර හොඳින් දිරවනවා. ආහාර හොඳින් ජීර්ණය වීම. ජීර්ණය වෙනවා කියන්නේ දිරවනවා. ජීර්ණය වීම. ඒ වගේ දේවල් පුතේ අපිට ශරීරයට ගොඩක් ලැබෙනවා. දැන් අර අපි ඉස්සෙල්ලා 6ක් කිව්වනේ. පෝෂණ කොටස්, හොඳ ආහාර වේලක් නැති කෙනෙක්ගේ තියෙන ලක්ෂණ. ඒතර ඒක විරුද්ධව තමයි මේ තියෙන්නේ. හරි. ඒතර පුතේ අපි මේ ප්‍රශ්නේ ටික ඇති. අපි ඊළඟට බලමු 8 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. 8 වෙනි ප්‍රශ්නේ මම දැන් බෝඩ් එකේ මකනවා. අපි 8 වෙනි ප්‍රශ්නේ දැන් කතා කරමු. මොනවද තියෙන්නේ කියලා ඒකේ. හරි. 8 වෙනි ප්‍රශ්නෙන් තියෙන්නේ අප ලබා ගන්නා පෝෂ්‍යදායී පාන වර්ග 3ක් නම් කරන්න. අප ලබා ගන්නා පෝෂ්‍යදායී පාන. ඒ කියන්නේ පුතේ මොකද? අපේ ශරීරයට අපි හපල කන ආහාර වගේම ඊටා වැදගත් අපේ ශරීරයට මෙහෙයක් හිතු කරන අපි බීමට ගන්න බීම වර්ග, හොඳ පෝෂ්‍යදායී බීම වර්ග. අපි බලමු දැන් මේ අපි ගන්න හොඳ පෝෂ්‍යදායී බීම වර්ග මොනවද කියලා. අපි ලියා ගමු දැන්. පළවෙනි එක ලියා ගන්න. මොන හොඳ බීම වර්ගයක් කොළ කැඳ. කොළ කැඳ. හරි. දෙවෙනි එක ලියා ගන්න. තම්බා බොන පාන. ඊළඟට අපි ලියා ගන්න රසවත් බීම වර්ග. අපි දැන් බලමු මේ මොනවද කියලා මේවා. දැන් මේ පාන වර්ග තුන අපි එකින් එක කතා කරමු. කොළ කැඳ කියන පුතේ ඔයාලා දන්නවා. කොළ කැඳ අපි හදාගන්නේ අපිට ඒ කොළ කැඳ හදන්න අර හාල් වගේ දේවල් ටිකක් අරගෙන කැකුළු හාල් වගේ දේවල් අරගෙන ඒකට ඊට පස්සේ පොල් කිරි දාලා තව කොළ වර්ගයක් මොනවා හරි කොටලා ඒක ඉස්ම දාලා අපේ අම්මලා හදන හොඳ බීමක්. ඒක තමයි අපේ ශරීරයට ඉතා වැදගත් හොඳ පෝෂ්‍යදායී බීමක්. අපි ඒවට කියන කොළ කැඳ කියලා. මේ කොළ කැඳ හදන අපි ගන්න කොළ වර්ග තියෙනවා. කුටු කොළ, මුකුණු වැන්න, සමහර කරපිංචා වලින් හදනවා. ආය ගන්නවා මේ එළබටු කොළ සමහර අය පාවිච්චි කරනවා. සමහර අය ඊට පස්සේ පුතේ ගන්නවා මේ හාතවාරි වගේ දේවල් ගන්නවා. ඒ වගේ විවිධ කොළ වර්ග පාවිච්චි කරනවා මේ කොළ කැඳ හදන්න. බොහෝ වෙලාවට කොළ කැඳ එකක් බොනවා නම් හොඳයි. උදේට හොඳ ශරීරයේ ශක්තියක් ලැබෙන බීම වර්ගයක්. ඊළඟ අපි තව එකක් කියනවා දෙවෙනි එකට තම්බා බොන පාන වර්ග. මොනවද මේ තම්බල බොන්නේ? අපි පුතේ තම්බල බොන බීම වර්ග තියෙන අපේ ගෙවල් තියෙන සමහර ලබා ගන්න පුළුවන්. සමහරලාට ඔසු බීම වගේ දේවල් ගන්නවා. තම්බල බොන අපි මොනවද? රණවරා මල්, කහපාට මල් జాතිය. ඒක ගහෙන් අරගෙන ඒක වේලලා අපිට මේක තම්බල තේ බොනවා වගේ බොන්න පුළුවන්. රණවරා පුළුවන් බොන්න. අය පොල් පලා කියන හොඳ ඖෂධීය පානයක්. ඊළඟට ඒ වගේ ඉරමුසුවයි වගේ තම්බල බොනවා. අය බෙලිමල් තම්බල බොනවා. ඒවා තමයි තම්බල බොන හොඳ අපේ ශරීරයට අවශ්‍ය ඖෂධීය පානයක්. එතකොට පුතේ අපි තා රසවත් බීම වර්ග. දැන් මතක තියාගන්න හොඳට මේ මෙතන මේ රසවත් බීම වර්ග කියන කඩේ තියෙන රසවත් බීම වර්ග නෙවෙයි. ඒවා අපි එච්චර බොන්න හොඳ
නෑ. මේ රසවත් බීම කියන්නේ අපේ ගෙදරම හදාගන්න රසවත් බීම වර්ග තියෙනවා. පළතුරු වලින් හදන්නේ. මොනවද? දිවුල් බීම, දොඩම්. ඊට පස්සේ අපි හදනවා පිපිඤ්ඤා වලින් පිපිඤ්ඤා ඉස්ම ඒ වගේ ජූස් අරගෙන ඒවෙන් හොඳ රසවත් බීමක් ඔය අපේ අම්මලේම හදනවා. ඊට පස්සේ අපි හදනවා වෙරළු වගේ දේවල් වලින් බීම හදා ගන්න පුළුවන්. ආය නෙල්ලි වගේ දේවල් වලින් හොඳ රසවත් බීම අපි හදා ගන්නවා. ඒක තමයි මෙතන මේ රසවත් බීම කියන්නේ. කඩේ ගන්නේ වහේම නෙවෙයි. හරි. එතන පුතේ අපේ ශරීරයට පෝෂණ කොටස් ලබා දෙන බීම වර්ග තුන මොකක්ද? අපි අයවකරක් කතා කරමු. කොළ කැඳ, තම්බා බොන පාන, දැන් ඔයාලා දන්නවා තම්බල බොන්නේ මොනවද කියලා, රණවරා වගේ දේවල්. ඊළඟට රසවත් බීම වර්ග. රසවත් බීම කියන්නේ කඩේ තියෙනව නෙමෙයි. අපි ගෙදර හදාගන්න එක එක පළතුරු ඉෂ්‍ය වර්ග. හරි. දැන් පුතේ අපි මේ ප්‍රශ්නේ ඉවරයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු දැන්. මම මේක දැන් බෝඩ් එකේ මකනවා. හරි. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? ඖෂධීය පාන සකසා ගත හැකි දේවල් පහක් ලියන්න. දැන් පුතේ මෙතන අපි ඖෂධීය පාන කියලා කියන්නේ මොන වගේ දේවල්ද? රසවත්. හරි. මෙතන ඖෂධීය පාන කියන්නේ තම්බල බොන බීම. ඒ කියන්නේ ඔසුපැන් කියලා අපි කියන්නේ ඒ වගේ දේවල්. ඒතර පුතේ මේ ඔසුපැන් අපිට ලබා ගන්න පුළුවන් මෙන්න මේවා වලින්. මොනවද ලබා ගන්න පුළුවන්? රණවරාවල. අපිට ලියමු ඒ ඖෂධීය පාන තම්බා බොන බීම වලින් ලියමු දැන්. ලියා ගන්න එක රණවරා. අය අපිට ලබා ගන්න පුළුවන් පුතේ පොල් පලා වලින් නේ. පොල් පලා. අය අපිට පුළුවන් බෙලිමල්. රසවත් හොඳ බීම වර්ගයක්. හරි. ඊට පස්සේ පුතේ අපි බොනවා ඉරමුසු ගන්න පුළුවන් මේක නේද? ඉරමුසු. ඔන්න අපි ශරීරයට අවශ්‍ය හොඳ රසවත් පාන ඔසුපැන් හදා ගන්න පුළුවන් දේවල්. රණවරා, පොල්පලා, බෙලිමල්, ඉරමුසු. මොනවද අපි මේ කතා කරුවේ? ඖෂධීය පාන සකසා ගන්න පුළුවන් දේවල්. ඊළඟට අපි 10 වෙනි ප්‍රශ්نين අහනවා ඖෂධීය කොළ කැඳ සාදා ගන්න පුළුවන් කොළ වර්ග මොනවද කියලා. ඒකන අපි ගොඩක් කට්ටිය දන්නවා. අපි ඒකට පොඩි ඉරක් ගහලා ඊට යටින් ලියමු. මොනවද කොළ කැඳ වර්ග ගන්න පුළුවන්? මුකුණු වැන්න. මාත් එක්කම ලියන්න. මුකුණු වැන්න. ආයත් ගණපති මේකට ගොටු කොළ. ආයත් සමහර අය හදනවා මේ කරපිංච එහෙම දාන. කරපිංච පුළුවන් මේකට ගන්න. කරපිංච කැඳේම හදනවා. ආයත් මේකට අපි දැන් ලියන්න තව ගොඩක් දේවල් මේකට ලියන්න පුළුවන්. ආයෙ මේකට ගන්නවා මොකක්ද තව එකක් අපි ලියමුකෝ. වැල් පෙරිද. ඊට අපිට මෙන්න මේ වගේ දේවල් වලින් පුළුවන් හොඳ ඖෂධීය ගුණයෙන් යුතු කොළ කැඳ වර්ග හදාගන්න මේ කොළ ಜಾති වලින් පුළුවන්. අපි බලමු දැන් 11 වෙනි ප්‍රශ්නේ. රසවත් බීම සකසා ගත හැකි දේවල් පහක් ලියන්න. රසවත් බීම. හරි. රසවත් බීම හදාගන්න පුළුවන් මෙන්න මේ මොනවද? පිපිඤ්ඤා. අපි කියන පිපිඤ්ඤා ජූස් කියලා එහෙම බොනවා නේද? රසල අපේ අම්මලා දන්නවා හොඳ හදන්න. පිපිඤ්ඤා වලින් පුළුවන්. ආය පුළුවන් නෙල්ලි වලින් පුළුවන්. නෙල්ලි වලින් හොඳ බීමක් හදන්න පුළුවන්. ආය හොඳ බීමක් හැදියාගේ මොනවද? වෙරළු වලින් හදන්න පුළුවන්. ආය අපේ අම්මලා හොඳ බීම හදනවා මොනවද? දොඩම් වලින් පුළුවන්. හරි. ඔන්න රසවත් බීම හදාගන්න පුළුවන් දේවල්. මෙතන එළවලු වර්ගයක් සමහරලාට තියෙනවා, සමහරලාට පළතුරු වර්ගයක් තියෙනවා. එතන මෙවෙන් පුළුවන් පුතේ හොඳ රසවත් ඖෂධීය ගුණ යුතු රසවත් බීම හදාගන්න පුළුවන්. හරි. අපි දැන් එතකොට මේ ප්‍රශ්න තුන සාකච්ඡා කරුවා. මොකක්ද මේ ප්‍රශ්න තුන? 9, 10, 11. හරි. ඔයාලට දැන් මේක මාත් එක්කම ලියාගත්තන ලේසි. ලියන්න බැරි වුණා නම් මේක දැන් වීඩියෝ එකක් කියලා අපි දන්නවනේ. පොඩ්ඩක් වැදින්න වාර්තා ගත්ත බෝඩ් එක හොඳට දැర్శණය වෙනවා ඔයාලගේ
ෆෝන් වලින් නැත්නම් බලා ගන්න පුළුවන්. බලලා මේක බලලා හොඳට පැහැදිලිව ලියා ගන්න පුළුවන්. ලියලා හොඳට මතක තියාගන්න. ඒ වගේ මේවා අපේ ජීවිතේට ලං කරගන්න අවශ්‍යයි. හරි. අපි දැන් බෝඩ් එක මකමු. මකලා අපි තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් අපි කතා කරමු. මොකක්ද අවසාන ප්‍රශ්නේ? වෙළඳ පොලෙන් ලබා ගන්නා බීම වර්ගවල ඇති සිරුරට නුසුදුසු දේවල් 4ක් නම් කරන්න. මොන පුතේ අපි මතක තියාගන්න හොඳට වෙළඳ පොලේ තියෙන බීම වර්ග වැඩි බොණ්ඩ යන්න හොඳ නැහැ. ඒවා ලාභයට ගන්න පුළුවන් එක්ක සමහරලාට පහසු ඇති බොණ්ඩ. හරිම ලස්සන ඇති, බෝතලේ ලස්සන ඇති. ඒ මොන වුණත් අපි ඒවා ඉච්චර බොණ එක ඉච්චර හොඳ දෙයක් නෙවෙයි. එහෙනම් අපි බලමු දැන් මේ වෙළඳ පොලේ තියෙන බොහෝ බීම වර්ග වල තියෙන අපේ සිරුරට අහිතකර දේවල් මොනවද කියලා. එකක් තමයි මොකද්ද? රසකාරක. රසකාරක. මොනවද මේ රසකාරක කියන්නේ? ඒ කියන්නේ පුතේ අපේ මේ අපි වෙළඳ සැලේ තියෙන ගොඩාක් බීම වර්ග හරිම රසයි. එක බෝතලයක් බීවම තව පාරක් බොන්න හිතෙනවා. එතකොට මේ රසකාරක අපේ ශරීරයට ලබා දෙන්නේ මේ රසකාරක ස්වභාවික ඒවා නෙමෙයි. බොහෝ වෙලාවට මේ දාන කෘත්‍රිම රසකාරක. කෘත්‍රිම රසකාරක. මේවා අපේ ශරීරයට ඊටාම අහිතකරයි. ගොඩක් වෙලාවට අපේ ශරීරයට පිළිකා වගේ රෝග වැළඳෙන එක හේතුව තමයි මෙන්න මේ රසකාරක. ඒ කියන්නේ මේ රසකාරක කියන්නේ ඒ බීම වල රසය ඇති කරන්න ගන්න රසායනික දේවල්. හරි. ඊළඟ ලියා ගන්න අධික සීනි. එතකොට මේ සීනි කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය දෙයක්. හැබැයි අවශ්‍ය වුණාට අධික සීනි කියන්නේ ශරීරයට අවශ්‍ය දෙයක් නෙවෙයි. තා සුළු ප්‍රමාණයයි අවශ්‍ය වෙන්නේ අපේ ශරීරයට. ඒ සීනි අපේ ශරීරයට අපි ගන්න ආහාර වලින් ලැබෙනවා. නමුත් මේ බීම වලින් ඒවා අධික සීනි ප්‍රමාණයක් තියෙනවා. ඒවා ගත්තාම අපිට අපේ ශරීරයේ බොහෝම ඉක්මන ලෙඩ වෙලා අපේ ජීවිතේ කෙටි වෙන්න පුළුවන්. ඊළඟ මොකද්ද අපි ලියන්නේ? තව ඔන්න දෙයක් තියෙනවා. මොකද්ද? වර්ණක. වර්ණක කියන්නේ මොනවද? ඒ කියන්නේ පුතේ මේ කඩේ තියෙන බීම වර්ග අපිට හිත ඇද ගන්නා විදිහට වර්ණ කරලා තියෙන්නේ. රතු පාටින් තියෙනවා, තැඹිලි පාට, කොළ පාට, ලස්සන පාට තියෙනවා. දැක්කාම බොණ්ඩමයි හිතෙන්නේ. එතකොට මේ වර්ණක දානවා දැම්මහම තමයි මේ ලස්සන පාටවල් ඇති වෙන්නේ. එතකොට මේ වර්ණක කියන ඒවා ස්වභාවික දේවල් නෙවෙයි, කෘත්‍රිමව හදා ගන්න දේවල්. කෘත්‍රිම දේවල් කවදාවත් අපේ ශරීරයට ගැලපෙන්නේ නැහැ. ඊළඟ මොකක්ද තියෙන්නේ? රසායන ද්‍රව්‍ය. රසායන ද්‍රව්‍ය. මොන පුතේ මේ කඩේ තියෙන බීම වර්ග රසායන ද්‍රව්‍ය පවා දානවා. මොකටද දාන්නේ ඒවා? රසය ඇති කරන්න දානවා, පාට කරන්න දානවා, ඒවා ගොඩාක් කල් තියාගන්න දානවා. ඒ වගේ නොයෙක් දේවල් වලට මේ රසායන ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මේ සියලු දේවල් අපේ ශරීරයට ඉතා අධික විෂක් ගෙඩ දෙනවා. ඔයාලා දන්නවා දැන් අපේ ලංකාවේ ගොඩාක් අය බෝන වන රෝග වලින් පෙළෙනවා. මේ බෝන වන රෝග වලින් පෙළෙන්න ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ වෙළඳ සැලේ ගන්න තියෙන කෘත්‍රිම ආහාර වර්ග. කෘත්‍රිම ආහාර වර්ග සහ ඒ කෘත්‍රිම ආහාර වලට යොදා ගන්නා මෙන්න මෙවැනි විෂ සහිත දේවල්. ඒ නිසා අපි කවදාවත් මේ වගේ දේවල් බොන්න ඕනේ නැහැ. අපේ ශරීරයට ඊටාම පෝෂණ ගුණයක් ලබා දෙන්නේ අපිට ස්වභාවිකව ලබා ගන්න පුළුවන් බීම වර්ග. තැඹිලි ගෙඩියක්, ඊට පස්සේ ගෙදර විදින පොල් ගෙඩිය පොල් වතුර ටික, ගෙදර හදන දොඩම් බීම ටික. ඕවෙන් අපේ ශරීරයට හොඳ පෝෂණ ගුණයක් ලැබෙනවා. කවදාවත් වෙළඳ සැලෙන් අපි උවා ගන්න යන්න එපා. එකක් අපේ මුදල් වේදම් වෙනවා. ඊළඟට අපේ ශරීරය ලෙඩ වෙනවා. එහෙනම් අපි දැන් මෙච්චරලා කතා කරපු අපේ ආහාර පාඩම් සටහන් පත්‍රයේ අපේ ආහාර එක කොටසක් මෙයින් අවසන් කරනවා. මතක තියාගන්න මේ පාඩම ඉතා වැදගත් පාඩමක්. අපේ ශරීරයේ සම්පූර්ණයෙන්ම පවතින ආහාර නිසා මේක පාඩමක් වුණාට මේක පාඩමක් විතරක් නෙවෙයි. අපේ ජීවිතයට පවා ලං කර ගන්න ඕන දෙයක් මේ ආහාර පුරුදු. මේ ආහාර පුරුදු හොඳ නැති නිසා තමයි අද අපේ ලංකාවේ මිනිස්සුන්ගෙන් භාගයකට වැඩිය ලෙඩ වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා පුංචි ඔයාලා අනාගතේ මේ රට බාර ගන්න ඉන්න කට්ටිය. ඉතින් අනාගතේ බාර ගන්න බෑ ලෙඩ පිළිසකට. ඒකට හොඳ ශක්තිමත් නිරෝගී ශරීරයක් අවශ්‍යයි.
මේ ශරීරයක් නිරෝගී ශරීරයක් ලබා දෙන්න තමයි මේ වගේ දේවල් අපි ඔයාලට කියලා දෙන්නේ. මේවා පාඩම් කරලා විභාග පාස් වෙන්න විතරක් නෙවෙයි. මේවා පාඩම් කරලා ඒවා අපේ ජීවිතේට ලං කරගෙන ශක්තිමත් නිරෝගී ජාතියක් බිහි කිරීමක් ඔයාලට අවශ්‍ය දෙයක් වෙනවා. ඒ වගේම මේක ඔයාලගේ දෙමව්පියන්ට ඉතා වැදගත් පාඩමක් මේ ආහාර සම්බන්ධ පාඩම. ඒතර පුතේ නම් මම ආයෙත් ඉල්ලා හිටිනවා මේ ආහාර සම්බන්ධ පාඩමින් උගන්වන දේවල් විභාග පාස් වෙන්න විතරක් නෙමෙයි ඔයාලගේ ශරීරය නිරෝගීමත් කරන්න ඒ නිරෝගී ශරීර වලින් අපේ සිංහල ජාතිය ආරක්ෂා කරගන්න අපේ රට ආරක්ෂා කරගන්න ශක්තියක් ධෛර්යයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරමින් අදට අපි පරිසරය ආහාර පාඩමේ එක කොටස මෙයින් අවසන් කරනවා. ඔබට තෙරුවන් සරණයි.